අයිබෝන් හැමෝටම ආයිබෝන් සර්. ආයිබෝන් සර්. දෙනාටම අද පාඩම දෙවැනි පාඩම් මාලාවනේ අද අපි කරන්නේ. ඒ කියන්නේ අපි පාඩම කිව්වා අද කියලා දෙන්නම් ඔයාලට විචාර ලියන හැටි සහ විචාර સિદ્ધාන්ත පිළිබඳවත් ඒ වගේම සතර කාමන්ත්‍රණීය පාඩමේ විචාරයක් ලියන්නේ කොහොමද කියලාත් කියලා දෙන්නම් කියලා කිව්වා. අපි අද ඒ ටික තමයි කතා කරගෙන යන්නේ. ඉතින් කතා කරොත් අපි විචාරයක් කියන්නේ මොකක්ද කියලා මම ගිය සතියේ පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නා. හිටපු අයටයි හිටපු නැති අයටයි දැනගන්න ආයෙත් මම පැහැදිලි කරලා දෙන්නම්. අපි ටියුට් එකේ ලියන ගමන්ම යමු. ටියුට් තියෙන කට්ටිය ටියුට් එක අරගත්ත කට්ටිය print out ගත්ත කට්ටිය ටියුට් එකේ ලියන්න නැත්නම් ඉතින් පොතේ තමයි ලියන්න වෙන්නේ. මේ ටියුට් එක තමයි අවුරුද්ද තමයි මේක. ඒකයි මම කිව්වේ සියලු දෙනාම අනිවාර්යයෙන් මේ ටියුට් එක ගන්න ඕනේ කියලා. ඉතින් තාමත් ගත්තේ නැති කට්ටිය ඉන්නවා නම් ඒ ටියුට් එක ගන්න කියලා මතක් කරනවා. අපිට ස්ක්‍රීන් එක ෂෙයා කරලා දෙයි පොඩ්ඩක් ඉන්න. හරි. විචාර સિદ્ધාන්ත. විචාර સિદ્ધාන්ත. විචාරයක මූලික කොටස් ටික ඉගෙන ගන්නයි අපි අද යන්නේ. හරිද? ඔන්න ළමයි විචාරයක් කියලා කියන්නේ මං ගිය සතියේ කිව්වා කිසියම් කලා නිර්මාණයක් හැඳින්වීම. සරලවම කිව්වේ. මොකක්ද ඒ කිව්වේ? කිසියම් කලා නිර්මාණයක් කියන්නේ ළමයි ඔයාලා හිතන්න නවකතා පොතක් ගත්තොත් ඔය නවකතා පොතේ කතුවරයාගේ විස්තර ලියවුනේ කොයි කාලෙද? ලිව්වේ මොන අරමුණක් උදෙසාද? මේකේ අඩංගු වෙන අලංකාර ජනක සිද්ධි, අලංකාර ජනක පාට, ඒවා ආදිය වගේම මේකේ නොගැලපෙන තැන්, මේකේ නුසුදුසු තැන් පිළිබඳව විග්‍රහයක් කිරීම තමයි විචාරයක අරමුණ වෙන්නේ. අපි විචාරයක් ලියන්නේ අන්න ඒක කරන්නේ. දැන් ඔයාලා O level ordinary level ඒ කියන්නේ ඔයාලා සාමාන්‍ය පෙළනේ. ඔයාලගේ අච්චු පොතට දීලා තියෙන පාඩම් වලටනේ ඔයාලා විචාර ලියන්න ඕනේ. එතකොට ඔයාලගේ අච්චු පොතට ඇතුළත් කරලා තියෙන්නේ ළමයි දක්ෂ කතුවරුන්ගේ නිර්මාණ. ඉතින් ඒ වගේ අඩුපාඩුවක් දකින්නට බෑ. ඒක නිසා ඔයාලා හැම විටම කරන්න ඕනේ මේ නිර්මාණ ඇගීමට ලක් කිරීම. පැහැදිලිනේ? ඇගීමට ලක් කිරීම. දෙවනි පිටුව ෂෙයා කරන්න සසිඳු. ඔව්. දැන් අපි ලියාගෙනම කතා කරමු. එහෙනම් ඔන්න විචාරයක් යනු කියලා පොතේ ලියන කට්ටිය විචාරයක් යනු කියලාම ලියන්න. ටියුට් එකේ ලියන කට්ටිය යට තිත්තිරි මත ලියන්න. හරි. විචාරයක් යනු කිසියම් කලා නිර්මාණයක් පිළිබඳව හැඳින්වීමක් යයි සරලව කිව හැකිය. ළමයි මග ඇරුණොත් කියන්න. සරලව කිව හැකිය. එම නිර්මාණයේ රචකයා වරහන් ඇතුලේ නිර්මාණකරුවා කමාවක් දාලා එය ලියවුණු අරමුණ
එය ලියවුණු අරමුණ. එය ලියවුණු අරමුණ. එය ලියවුණු කාලවකවානු. එය ලියවුණු කාලවකවානු. කාලවකවානු. මෙන්ම කාලවකවානු මෙන්ම විචාරයක ඇතුළත් විය යුතු වැදගත්ම ලක්ෂණයක් වන්නේ එම නිර්මාණයේ ඇති රසවත් තැන් ඇගීමට ලක් කළ යුතු තැන් රසවත් තැන් ඇගීමට ලක් කළ යුතු තැන් මෙන්ම නුසුදුසු තැන්ද පෙන්වා දීමයි. නුසුදුසු තැන්ද පෙන්වා දීමයි. නුසුදුසු තැන්ද පෙන්වා දීමයි. සාමාන්‍ය පෙළ විභාගයේදී ඇති සියලුම සාහිත්‍ය නිර්මාණ විචාරය කිරීමේ ප්‍රධානතම අරමුණ එම කලා නිර්මාණයන් ඇගීමට ලක් කිරීමයි. හරි. හිතත් කියලා ඒක අවසන් කරන්න. දැන් ලියලා ඉවරද? මගේ අරුණද ලියලා ඉවරද? ඉවරයි සර්. ළමයි. හරි. මගේ අරුණ නෑනේ නේද? මගේ නෑ. හරි. ඊට පස්සේ විචාරයක කොටස් අපේ විදිහට මොකක්ද ඒ කියන්නේ? දැන් මම මෙහෙම දැන් ඔයාලට විචාරයක කොටස් මේ විදිහට උගන්වන්න එහෙම නැහැ වැඩිය. මේ අන්තර්ගතය සහ ඒ පොඩ්ඩක් කොහොම අතගාලා යන්නේ. මම ඒ වුණාට ඔයාලට පැහැදිලිව කියලා දෙනවා ලකුණු ගන්න පුළුවන් විචාරයක් ලියන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි ලියන්න ඕනේ විචාර ප්‍රවේශය නැත්නම් විචාරයේ හැඳින්වීම. ඒ හැඳින්වීමට අඩංගු වෙන්න ඕනේ කතුවරයා ගැන විස්තර, මේක ලියවුණු කාලවකවානු, ඒ වගේම මේක ලියන්න අරමුණු, ඒ වගේම මේක ලිව්වට පස්සේ මොකද වුනේ, මේකේ තියෙන සම්පූර්ණ විස්තරය, මේ කලා නිර්මාණයේ මූලික ටික පොඩ්ඩක් අල්ලලා දෙන්න ඕනේ අපි එතනදී ප්‍රවේශයේදී. ඊට පස්සේ කලා නිර්මාණය තුල තියෙන දේවල් උද්ෘත, ඊට පස්සේ විශේෂ දේවල් අලංකාර ඒ ආදිය පෙන්නලා දීලා ඒ ਵਿਚාරයේ ඒවා සුදුසු ස්ථානවල ගැලපෙන්න දාලා තියෙනවා, හරි ලස්සනයි ඒක කියලා පෙන්නලා දීම තමයි අන්තර්ගතයෙන් සිද්ධ කරන්නේ. අවසාන ඡේදයෙන් කරන්නේ මොකක්ද? මේ කලා නිර්මාණය මේවා දාලා තියෙන නිසා ඉතාමත් හොඳට මේ නිර්මාණ කරුවා ලියලා තියෙනවා කියලා අන්තිමට ලස්සනට ඒක ඉවරයක් කරලා දාන්න. අපි විචාරයක් ලියනකොට බලමු. දැන් අපි ඊළඟ විචාරයක් ලියනවානේ. ඒ විචාරය ලියනකොට අපි බලමු කොහොමද මේ ටික හරි පිළිවෙලට ලියාගන්නේ කියලා.
ලියාගෙන යනකොට තේරෙයි. කලබල වෙන්න එපා. ප්‍රවේශය කියන එක ගත්තොත් ළමයි ප්‍රවේශය කියන එක ගත්තොත් ඔන්න තිත්තිරි මත ලියා ගන්න ප්‍රවේශය ප්‍රවේශය යනු විචාරයේ මූලික හැඳින්වීමයි. ප්‍රවේශය යනු විචාරයේ මූලික හැඳින්වීමයි. ප්‍රවේශය යනු විචාරයේ මූලික හැඳින්වීමයි. විචාරයේ මූලික හැඳින්වීම. ප්‍රවේශය යනු විචාරයේ මූලික හැඳින්වීමයි. ලිවද ළමයි? හරි. විචාර ප්‍රවේශයේ අඩංගු විය යුතු මූලිකම කරුණු වන්නේ විචාර ප්‍රවේශයේ අඩංගු විය යුතු මූලිකම කරුණු වන්නේ කියලා කමාවක් දාලා විචාර ප්‍රවේශයේ අඩංගු විය යුතු මූලිකම කරුණු වන්නේ කියලා කමාවක් දාලා රචකයා පිළිබඳ විස්තර නිර්මාණයේ නම සහ නිර්මාණයේ අරමුණු නිර්මාණයේ විශේෂතා නිර්මාණය කළ කාලවකවානු ආදියයි කියලා දාන්න. කාලවකවානු ආදියයි. එතකොට ගැලපෙන්න. කාලවකවානු ආදියයි. හරි. ඒක ලියාගත්ත නේද ළමයි? ඔව් සර්. ලියාගත්ත නේද? වේගය වැඩි නෑ නේද? ටිකක් වැඩි. වේගය වැඩි නෑ නේද? අවුලක් නෑ. උපුටා ගැනීම සහ අන්තර්ගතය. මං කිව්වා ප්‍රවේශය කියන්නේ හැඳින්වීමනේ. උපුටා ගැනීම සහ අන්තර්ගතය තමයි අපි අර උද්ෘත දාලා ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ඒකේ තියෙන අලංකාර පිළිබඳව විස්තර කරලා ඊට පස්සේ ඒකේ තියෙන විශේෂතා පිළිබඳව විස්තර කරලා නිර්මාණය ඇතුලේ තියෙන විවිධ කොටස් පිළිබඳව මේ අපි කතා කරන්නේ. නිර්මාණයේ ඇතුලේ තියෙන විවිධ කොටස්, ඡේදවල තියෙන පරිච්ඡේදවල තියෙන විවිධ කොටස් පිළිබඳව තමයි මේ අන්තර්ගතයේදී අපි අන්තර්ගතය කියන එක ඉස්සරහින් ලියන්න. නිර්මාණයේ ඇති සුවිශේෂී කොටස් නිර්මාණයේ ඇති සුවිශේෂී කොටස් මෙන්ම නිර්මාණයේ ඇති සුවිශේෂී කොටස් මෙන්ම නිර්මාණයේ ඇති අලංකාර ස්ථාන පිළිබඳව මනාකොට
විග්‍රහ කිරීම අන්තර්ගතයේ අරමුණයි. විග්‍රහ කිරීම අන්තර්ගතයේ අරමුණයි. right ලිව්වද? උද්ෘත උපුටා දැක්වීම මෙන්ම විවිධ කොටස් විශේෂතුමයි. අන්තර්ගතයේ අඩංගු විය යුතුමයි. හරිද ළමයි? ලියාගත්තද? වේගය වැඩි නම් කියන්න. මාත් මේ හිත කියන්නේ. ඒක නිසා හරිද ළමයි? ලියාගත්ත නේද? ලියාගත්තද? මන්ට කියන්න. ඔව් සර්. හරි. ඔව් ඊට පස්සේ අවසාන ඡේදය කියන එකේ අවසාන ඡේදය කියන්නේ අර සේරම අර අපි කතා කරා නේද සමතේ කියලා. සමුදානයේ වගේ එකක් කතා කළා නේද? අන්නේ සමුදානයේ වගේ එකක් තමයි ඔය අවසාන ඡේදය කියන්නේ. ඔක්කොම එකතු කරලා කැටි කරලා මේකෙන් කියවෙන්නේ මෙන්න මේකයි. ඒක නිසා මේක මෙහෙම ලියුව එක හරි හොඳයි කියලා අපි පොඩ්ඩක් ඒක හොඳයි කියලා අත් කරලා තියෙනවා අවසාන ඡේදෙදි. අන්න ඒක ලකුණු ගැනීමේ ට්‍රික් එක. හරි එහෙනම් ලියන්න. අවසාන ඡේදය කියන එකේ තීත්වල ලියන්න. උද්ෘත පිළිබඳව සහ විශේෂ කොටස් පිළිබඳවද එමෙන්ම නිර්මාණකරුවාගේ දක්ෂතාවයද නිර්මාණයේ රසවත් බව පිළිබඳවද පිඬු කොට දැක්වීම අවසාන ඡේදයේදී සිදු කළ යුතුය. විචාරයේ ලියනකොට අපි ඒක බලාගමු කොහොමද ලියන්නේ කියලා. පිඬු කොට දැක්වීම අවසාන ඡේදයේදී සිදු කළ යුතුය. ලියාගත්තද? ඔව් සර්. දැන් ඔයාලා දන්නවනේ ඔය විචාරික සබ්බ සකල මනා ගොඩාක් තියෙනවා. සරල බස්වාර කියයි උපමා රූපක භාවිතේ කියයි ස්වභාවෝක්ති අතිශයෝක්ති අනුප්‍රාස උත්ප්‍රේක්ෂාව එලිසමේ අරක මේක එකක් නෙවෙයි. ගොඩක් කියයි ඕවා විග්‍රහ කරන්න තියෙනවා. ඕවා විග්‍රහ කරන තරමට තමයි ළමයි ලකුණු හම්බ වෙන්නේ. ඉතින්
මෙව්වා විග්‍රහ කරන හැටි වගේම අපි දැනගන්න ඕනේ විග්‍රහ කරන්න නම් මේ කියන්නේ මොනවද කියලා. සරල බස්වහර කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. ඒ වගේම උපමා කියන්නේ මොනවද කියලා දැනගන්න ඕනේ. රූපක කියන්නේ මොනවද කියලා දැනගන්න ඕනේ. ස්වභාවෝක්ති කියන්නේ මොනවද කියලා දැනගන්න ඕනේ. ඒ වගේ තමයි අනිත් දේවල් සියල්ල දැනගන්න ඕනේ. ඕවා දැනගන්න නැතුව අපිට පුළුවන් ද ළමයි මෙන්න මේවා ගැන ਵਿਚාරයක් ලියන්න බෑ නේද? එහෙනම් අපි එකින් එක කතා කරගෙන යමු. එකින් එක කතා කරගෙන යමු. ਵਿਚාරයක හැඳින්විය යුතු දේවල්. ඔයාලට මේ ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදිහටයි මෙහෙම දාලා තියෙන්නේ. මාතෘකා හිටන් ਵਿਚාරයක හැඳින්විය යුතු දේවල් ඔන්න. සරල බස්වහර. සරල බස්වහර කියන්නේ ළමයි ඔයාලා හිතන්න දැන් මේ ඔයාලට මේ දීලා තියෙන සතර කම්මන්ත්‍රණීය පාඩම උග්ගසේන සිටුපුත්තුගේ වස්තුව අඟුල්මල් දමනය ඔය වගේ පාඩම් ගත්තොත් ඒවා සරලවද ලියලා තියෙන්නේ සංකීර්ණවද ලියලා තියෙන්නේ මට කියන්න සරලවද ලියලා තියෙන්නේ සංකීර්ණවද ලියලා තියෙන්නේ භාෂාව සංකීර්ණව තේරුම් ගන්න අමාරුයි වියතුන් උදෙසා ලියලා තියෙනවා වියත් බස්වහර භාවිතා කරලා තියෙනවා කියලා අපි ඒකට කියනවා වියත් බස්වහර තියෙනවා ඉතින් සරල බස්වහර ගත්තාම බලන්න අපි ගත්තොත් ගුත්තිල කාව්‍යයේ පළවෙනි කවිය ගුත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙස ඉඳ පසෙක පනවන ලද සුදුසු අස්නෙක ගොසෙන් උන් සඳ සරලද නැද්ද සරලයි. සරල භාෂාවක් තියෙන ඊට පස්සේ ගත්තොත් අපි ගත්තොත් මොකද්ද දැන් ගත්තොත් අපි මෙයාගේ මේ සින්දුවක් ගත්තොත් නැත්නම් අපි ගත්තොත් අපිට වැසිකිළියක් පාඩම ඒකේ තියෙන්නේ සරල භාෂාවක්ද සංකීර්ණ භාෂාවක්ද අපිට වැසිකිළියක් පාඩමේ තියෙන්නේ හැමෝටම තේරුම් ගන්න පුළුවන් සරල භාෂාව. දියමන්ති මාලේ එකෙත් තියෙන්නේ සරල භාෂාව. අන්න හැමෝටම තේරුම් ගන්න පුළුවන් දැන් බලන්නකෝ පත්තරයක් ගත්තොත් පත්තර ලියලා තියෙන්නේ සරල භාෂාවෙන්. දැන් ඔය පත්තරේ කියන එක ඔය පොදු දෙයක්නේ. දැන් මේ පොතක් පතක් කියන්නේ ලකුණු බිඳුව පන්තියේ ලකුණු බිඳුව ගන්න පන්තිය අන්තිමයත් ඒ වගේම ලකුණු 100 ගන්න පන්තියේ පළවෙනියත් මේක කියවලා තේරුම් ගන්න ඕනේනේ පොතක් කියන එක. එහෙනම් හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන සරල භාෂාවක් ඕනෙම දෙයක තිබිය යුතුයි. සංකීර්ණ භාෂාවක් භාවිතා වෙන්නේ හොඳට මොලේ තියෙන බුද්ධිමත්තු පමණක් ඒක කියවනවා නම් තමයි වියත් බස්වහරින් ලියන්නේ. එහෙනම් සරල බස්වහර කියන එකේ ලියා ගන්න. සැමට තේරුම් ගත හැකි ආකාරයෙන් සැමට තේරුම් ගත හැකි ආකාරයෙන් සැමට තේරුම් ගත හැකි ආකාරයෙන් ඊටමත් සරලව ඊටමත් සරලව ඊටමත් සරලව ඊටමත් සරලව භාෂාව භාවිතා කොට ඊටමත් සරලව භාෂාව භාවිතා කොට ඊටමත් සරලව භාෂාව භාවිතා කොට නිර්මාණයක් සිදු කළ විට එහි සරල බස්වහරක් ඇති බව කියනු ලැබේ. ලියාගත්තද?
ලියාගත්තද? ඔව් සර්. හරි. ඊට පස්සේ ඒකට උදාහරණයක් දාගන්න ගුත්තිල ඇදුරු සඳ කවිය කියලා. ගුත්තිල ඇදුරු සඳ කවිය කියලා උදාහරණ කියලා දාලා ගුත්තිල ඇදුරු සඳ කියන කවිය දාගන්න නිකන් කවියේ පොඩි පද පෙළියක් දෙකක් ලියා ගන්න. ඔයාලට එතකොට කවිය මතකයිනේ. උදාහරණ විදිහට දාලා ගුත්තිල ඇදුරු සඳ කවිය කියලා දාගන්න. බලන්න ඒක හරි සරල භාෂාවකින් ලියලා තියෙනවා. අන්න. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ ඊට පස්සේ අපිට මොකක්ද තියෙන්නේ ඊට පස්සේ කතා කරන්න? උපමා. මොකද්ද උපමාවක් කියන්නේ? ඔන්න ඔයාලා දන්නවා. මොකද්ද උපමාවක් කියන්නේ? ඉක්මනට උත්තර දෙන්න. ඉක්මනට උත්තර දෙන්න රෙකෝඩින් එක යනවා. යම් දෙයක් යමකට සමාන කිරීම. යම් දෙයක් යම් දෙයකට සමාන කිරීම. හරි. අපි මෙහෙම කරමු. ඕක අපි තවත් විග්‍රහ කරනවා නම් මෙන්න මෙහෙමයි. යමක් යමකට සමාන කිරීම කියන්නේ යමක් උපමා සූචක නිපාතයක් භාවිත කර තමයි අපි යමකට උපමා කරන්නේ. දැන් බලන්නකෝ ගෑනු ළමයි සඳ වගේ උපමාවක් නේද? ගෑනු ළමයි සඳ වගේ උපමාවක් නේද? උපමාවක් නේද? ඉක්මනට කියන්න. ඔව්. ඔව්. එතකොට පිරිමි ළමයි සිංහයෝ වගේ උපමාවක් නේද? ඔව්. උපමාවක් නේද? ගෑනු ළමයි ගත්තනේ නංගි රෝස මලක් වගේ උපමාවක් නේද? ඔව්. අම්මා ගෙදර බුදුන් වගේ උපමාවක් නේද? ඔව්. හරියට හරි. ඔය වගේ මෙන්සේ බඳු වැනි එව් සඳෙව් අරවා මේවා ඔක්කොම තියෙනවා නම් උපමා සූචක නිපාතයේ තියෙනවා නම් අනිවාර්යෙන් ඒක උපමා වෙන්නේ උපමා විදි සූචක නිපාතයක් යෙදෙන්නේ. බලන්න වගේ ගෑන් ළමයි සඳ වගේ. ඇත්තද කතාව? ගෑන් ළමයි සඳ වගේද? ගෑන් ළමයි සඳක් වගේද? ඔව්. ඔව්ලු. ගෑන් ළමයි හඳ වගේලු. ඇත්ත කතාව දන්නවනම් කවදාවත් ඔව් කියන්නේ නැහැ. මොකද දන්නවද? ඔය හඳ කියන එකේම ඔය හඳ කියන එකේ මෙලෝ යකෙක්ට ඉන්න බෑ. මොකද හඳ කියන එකේ මෙලෝ යකෙකුට ඉන්න බෑ. ඒකේ වතුරක් නැහැ, මොකුත් නැහැ. වේලිච්ච එකක් හඳේ ඉන්න බෑ කාටවත්. ඒ විතරක් නෙවෙයි. හඳ කියන එක ගත්තහම කවුද හඳට ඉස්සෙල්ලාම ගියේ? කවුද හඳට ඉස්සෙල්ලාම ගියේ? නීල් ආම්ස්ට්‍රෝන්. ලයිකා බැල්ලි. නීල් ආම්ස්ට්‍රෝන් ගියා. නීල් ආම්ස්ට්‍රෝන්. ලයිකා බැල්ලි ගියේ ඉස්සෙල්ලාම හඳට. හරි. ඉතින් ඉස්සෙල්ලාම පය ගහලා තියෙන්නේ සතෙක් බල්ලෙක්. ඉතින් එහෙනම් ගෑන් ළමයි සඳ වගේ කියන්න එපා. ඊට පස්සේ ගෑන් ළමයි මොන මලක් හරි මොකක් හරි කිව්වනම් කමක් නැහැ නේද? හරි කොහොම හරි මේවා වැඩක් නැහැ. අපි එහෙනම් උපමා ගැන ලියමු. උපමා සූචක නිපාතයක් භාවිතා කොට යමක් යමකට සමාන කිරීම උපමා සූචක නිපාතයක් භාවිත කොට යමක් යමකට සමාන කිරීම උපමා සූචක නිපාතයක් භාවිත කොට යමක් යමකට සමාන කිරීම උපමාව ලෙස හඳුන්වයි. උපමාව ලෙස හඳුන්වයි. වරහන් ඇතුළේ ලියාගන්න මෙන් සේ බඳු වැනි වගේ සාන්දේව් ඒ වගේ බල දන්නවනේ ඉතින් ලියාගන්න ඒ ටික. මෙන් සේ බඳු වගේ වැනි සාන්දේව් අනේ ටිකක් ලියාගන්න වරහන් ඇතුළේ. ඊට පස්සේ උපමාවක් ලියාගන්න. ඔයාලා කැමති ලස්සන උපමාවක් ලියාගන්නකෝ. අපි එහෙනම් මෙහෙම උපමාවක් ලියමු. අපි ලියමු
පිරිමි ළමයි සිංහයෝ වගේ. ලස්සනයිනේ. නැත්නම් දැන් ගෑන් ළමයි එහෙම ලියන්නේ නැහැ. ගෑන් ළමයි ලියනවා ගෑන් ළමයි මලක් වගේ කියලා ලියයි. කොහොම හරි කමක් නැහැ. දෙගොල්ලන්ටම සමාන වෙන්න කොහොම හරි ලියා ගන්නකෝ. හරි. හරිද? ලියාගත්තද? ඉක්මන් කරන්න. ඔව් සර්. හරියට හරි. ඊට පස්සේ අපි යනවා මොකද්ද තියෙන්නේ? රූපක. රූපක. හරි. දැන් ඔයාලා උපමා කියන එක නම් කිව්වා. දැන් කියන්නකො බලන්න රූපක කියන්නේ මොකක්ද කියලා. උපමා කියන එක කිව්වා. රූපක කියන්නේ මොකක්ද? රූපක කියන්නේ මොකද්ද? දන්නේ නැද්ද? දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්නේ ඉතින්. අර කතාවක් තියෙනවනේ. කතාවක් තියෙනවනේ අර නිකන් කට වහගෙන හිටියොත් හැමදාම මෝඩයා වගේ ඉන්න වෙන්නේ. ඇයි කට වහගෙන හිටියොත් අපි හිතන්නේ දන්නවද? දන්නේ නැහැ කියලා කිව්වොත් තමයි අපිට කියලා දෙන්න දෙන්නේ. එතකොට යමක් එකතු කරගන්නවනේ. දැන් කියන්න බලන්න. දන්නවද දන්නේ නැද්ද? දන්න කට්ටියක් ඉන්නවා මෙතන. රූපක කියන්නේ මොකද්ද කියලා. කියන්න ටක් ගාලා. රෙකෝඩින් එක යනවා ටක් ගාලා කියන්න. දන්නේ නැද්ද? රූපක කියන්නේ හදෙයනේ යමක් යමකට සමාන කිරීමක්ම තමයි. රූපක කියන්නේ යමක් යමකට සමාන කිරීමම තමයි. දැන් බලන්න තරු දැස ඊට පස්සේ ගත්තොත් තරු දැස ඊට පස්සේ අම්මා සඳකි ගෙදර බුදුන් අම්මා ඔක්කොම රූපක නමුත් රූපක සහ උපමා වෙනස් වෙන්න ප්‍රධානතම හේතුව තමයි රූපකයකදී භාවිත වෙන්නේ නැහැ ළමයි උපමා සූචක නිපාතය. උපමා සූචක නිපාතයක් භාවිත වෙන්නේ නැහැ. අම්මා සඳකි. එතකොට මෙතන වගේ කියලා කියන්නේ අම්මා සඳ වගේ කියලා කියන්නේ අම්මා හඳම තමයි කියලා තමයි ඒකෙන් අර්ථය වෙන්නේ. අම්මා සඳකි. අම්මා හඳම තමයි. ගෙදර බුදුන් අම්මම තමයි. වගේ නෙමෙයි අම්මම තමයි. ගෑනු ළමයා හඳක්. ඒ ළමයා හඳක්ම තමයි. ඒ පිරිමි ළමයා සිංහයෙක් වගේ නෙමේ සිංහයෙක්මයි. ඊට පස්සේ ගත්තොත් කියනවා තව තරු දැස. ඒ ඇස් තරු වගේ නෙමෙයි තරුම තමයි. ඒ ඇස් තරු වගේ නෙවෙයි තරුම තමයි. අන්න ඒ විදිහට මොකද කරන්නේ? රූපක භාවිතය වෙනවා. ඒකෙදි භාවිත වෙන්නේ නැත්තේ හොඳට මතක තියාගන්න රූපකයකදී වගේ මෙන්සේ බඳු වැනි කියන නිපාත එකක්වත් භාවිත වෙන්නේ නැහැ. දැන් රූපක කියන එක ඉස්සරහින් ලියා ගන්න. යමක් උපමා සූචක නිපාත භාවිතයෙන් තොරව යමකට සමාන කිරීමයි. යමක් උපමා සූචක නිපාත භාවිතයකින් තොරව යමකට සමාන කිරීමයි. ලිව්වද? ඔව් සර්. යමකට සමාන කිරීමයි. ඊට පස්සේ උදාහරණ විදිහට දාගන්න තරු දැස. ඊට පස්සේ හදවත විලක් වගේ නෙමේ හදවත විලක්ම තමයි. එහෙමයි කියන්නේ. අම්මා සඳකි
අම්මා සඳකි ඊට පස්සේ ඔය තියෙන ඔක්කොම දාගන්න අම්මා සඳකි ගෙදර බුදුන් අම්මා ඒ වගේ උදාහරණ ටිකක් දාගන්න ගෙදර බුදුන් අම්මා හරිද දාගත්තද ඔව් හරි ඒ ටිකක් දාගන්න ඊට පස්සේ ඔන්න අපි කතා කරනවා ඊළඟ එක මොකද්ද ඊළඟ මොකද්ද රූපක වලට පස්සේ තියෙන්නේ ස්වභාවෝක්ති කියන්නේ දැන් මේ පරිසරයේ තියෙනකෝ යම් දෙයක් දැන් මේ පරිසරයේ තියෙනවා හෝ යම් භෞතිකව තියෙන දෙයක් පිළිබඳව ඒ ආකාරයෙන්ම විස්තර කරන ඒක කවියෝ තමයි ගොඩක්ම භාවිත කරන්නේ කවියොන්ගේ එහෙම්මම ගෙනල්ලා අතාරිනවා කවියට සාර ඵලයේ අඹ දඹ රඹද වල් පිට ඔන්න කියනවා බලන්න සාර ඵලයේ අඹ දඹ රඹද වල් පිට මීර ජලයේ ඇල දොල කඳු පිටින් බට එහෙමම තියෙන්නේ අයේ තියෙන පරිසර වර්ණනාව ඒ විදිහටම දක්වලා තියෙනවා ඒකෙදි වැඩි වැල් වටාරමක් නැහැ තියෙන්නේ සාමාන්‍යයෙන් තියෙන දේ ඒ විදිහටම දක්වලා තියෙනවා දැන් ඔයාලගේ හොඳටම ඔය ස්වභාවෝක්තිය පිළිබඳව තියෙන්නේ මේ කෑරගලේ පාඩමේ බලන්න මේ තියෙනවා පැසෙයි නිබඳ සුවදැල් කෙත් වත්තවට ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුරට දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට අන්න එතන සුර විමනක් ලෙසට කියලා උපමාවක් ඇවිල්ලා තියෙනවා නමුත් අර උඩ පද දෙක බලන්න පැසෙයි නිබඳ සුවදැල් කෙත් වත්තවට බලන්න එහෙමම ඒ කියන්නේ කුඹුරු වල සුවඳැල් හාල් සහිත කුඹුරු තියෙනවා මේ කෑරගල ප්‍රදේශේ. ඒක තමයි එහෙමම කියන්නේ. හරි. ඉතින් එහෙනම් ලියා ගන්න. ස්වභාවෝක්ති කියන එක ඉදිරියෙන් ලියා ගන්න. ඇතිදේ ඇති සැටියෙන්ම ස්වභාවික ලෙසම ඉදිරිපත් කිරීම ස්වභාවෝක්තියයි ඒගොල්ලෝ තියෙනවා කියලා මම හිතනවා උදාහරණයක් විදිහට දාගන්නකෝ මේක නොමද තැනින් තැන වලුබර වන රඹය අන්නේ පදේ දාගන්න නොමද තැනින් තැන වලුබර වන රඹය එහෙමම කියනවා තැන් වල මොකද කියන්නේ තැන් වල තියෙනවා හොඳට පිරිච්ච මොනවද වල් කෙසෙල් කැන් හැමතැනම තියෙනවා අන්න ඒක තමයි ස්වභාවික වේක විස්තර වෙන්නේ නොමද තැනින් තැන වලුබර වන රඹය කියන උදාහරණය දාගන්න ස්වභාවෝක්ති කියන එක ඊට පස්සේ අපිට තියෙනවා ලිව නේද මේක හරි ඊළඟට අපිට තියෙන්නේ මොකද්ද කියලා බලන්න අපිට තියෙන්නේ මොකද්ද ඊළඟට අතිශයෝක්ති ඔන්න දැන් අපි ස්වභාවෝක්ති එකේ විරුද්ධ පදේ තමයි අතිශයෝක්ති ස්වභාවෝක්ති කිව්ව ඇතිදේ ඇති සැටියෙන්ම ස්වභාවිකව විස්තර කිරීමක් නමුත් අතිශයෝක්තිය කියන්නේ තියෙන දේ වැඩියෙන් පෙන්නනවා තියෙන්නේ පොඩ්ඩයි වැඩි කරලා පෙන්නනවා මග විතුරු පාඩමේ එහෙම ඕක හොඳටම තියෙනවා අතිශයෝක්තිය කියන්නේ තියෙන්නේ පොඩ්ඩ වුණාට තියෙන දේ වැඩි කරලා දැක්වීම අයිරාවන උවත් නවතන රිසින් එන අයිරාදාස් දිලි දුනු කොත් සිපත්ගෙන කයිකාවලෙහි දැක සෙබළුන් රැක සිටින වයියාකරන් මල්තුරු ගන වන හිසින් බලන්න මේ කයිකාවල කියන ප්‍රදේශය
කොච්චර ලොකුවට වර්ණනා කරලා තියෙනවද කියලා. මේ වර්ණනා කරන්නේ කයිකාවල කියන ප්‍රදේශය. නමුත් අතිශයෝක්තියෙන් වර්ණනා කරලා තියෙන්නේ. ශක්තිවිඳුන්ගේ ඇතා ඉදිරියට ආවත් ඒ ඇතාව නවත්තන්න පුළුවන් තරම් ශක්තිමත් සේනාවක්, ශක්තිමත් සෙබළු සේනාවක් ඉන්නවා. ආයුධත් අතේ තියාගෙන කයිකාවල කියන ප්‍රදේශයේ බලනවා. අතන කියනවා අයිරාවන කියන්නේ ශක්තිවිඳුගේ ඇතා. බලන්න අතිශයෝක්තියෙන් දක්වලා තියෙන ශක්තිවිඳුගේ ඇතාවොත් කිසිම සෙබළෙකුට එහෙම මෙල්ල කරගන්න බෑනේ. මොකද ශක්තිදේවේන්ද්‍රයාගේ හස්තිරාජයා කියන්නේ මහා බල සම්පන්න හස්තිරාජයෙක්නේ. නමුත් මෙතන මේ කතු හිමියෝ දක්වලා තියෙන එක අතිශයෝක්තිය. ඒ ඇතා ආවත් නවත්තන්න පුළුවන් තරම් ශක්තිමත් සෙබළු ඉන්නේ මේ කයිකාවල. බලන්න අතිශයෝක්තිය. අතිශයෝක්තිය කියන්නේ අන්න ඒකටයි. එහෙනම් ලියා ගන්න අතිශයෝක්තිය කියන එක ඉස්සරහින් ඇති දෙය පවතින දෙය කියලා පවතින දෙය වඩ වඩාත් පවතින දෙය වඩ වඩාත් පවතින දෙය වඩ වඩාත් විග්‍රහ කරමින් වඩ වඩාත් විග්‍රහ කරමින් පවතින දෙය වඩ වඩාත් විග්‍රහ කරමින් එයට විශාල වූ අගයක් ලබා දීම අතිශයෝක්තියේදී සිදු කරයි. අතිශයෝක්තියෙන් සිදු කරයි. උදාහරණයක් විදිහට දාගන්නකෝ. අයිරාවන උවත් නවතන රිසින් එන කියන කවියේ පොඩි පදයක් දාගන්න. ඔයාලට ඒක කවිය මතක් වේවි. අයිරාවන උවත් නවතන රිසින් එන. හරි උදාහරණ දාගත්තද? ඔව් සර්. හරි. ඊළඟ එකට අපි කතා කරන්න තියෙන ඊළඟට මොකද්ද? කතා කරන්න තියෙන්නේ අනුප්‍රාස රසය. මොකද්ද මේ අනුප්‍රාස රසය කියන්නේ? නැවත මොකක් වෙන එකද? වර නැගීම. අපි ඒකට කියනවා නැවත වර නැගීම කියලා. බලන්න ඕක හොඳටම තියෙනවා. මෙන්න මේ පාඩමේ ගුත්තිලේ තියෙනවා. ගුත්තිලේ පෙරලා ගන්නකෝ ඔයාලා. මෙන්න මේ හොඳම කවිය මෙන්න මේක තමයි. දිය ගොස පල කරමින් සැපමින්. දිය අන්න අනුප්‍රාසය. දිය ගොස පල කරමින් සැපමින්. ගිය තන ඉස්වා රන්න තුමින්. ගිය දිය නද එනමෙන් ගෙනමිනි. සිය ගුණයෙන් වෙන නද නික්මි. දිය ගොස පාල කරමින් සැපමිනි. ගිය තන ඉස්වා රන් මුතුමිනි. දිය නාද එනමෙන් ගෙනමිනි. සිය ගුණයෙන් වෙන නාද නික්මිනි. බලන්න එකම වචනය දෙපාරක් මෙතනදී යෙදිලා තියෙනවා. බලන්න දිය අයිත් ගිය සිය ඒ විදිහට එකම වචනය වර නැගීම තමයි මෙතන අනුප්‍රාසය කියන්නේ. එකම වචනය
එතනදී වර නැගීමක් සිද්ධ වෙනවා. ඒ වර නැගීම තමයි අනුප්‍රාස රසය කියලා කියන්නේ. ඒ වගේ තව එකක් අපි බලමු තියෙනවද කියලා. පොතේ හොයන්න ටිකක් අමාරුයි. ළමයිත් පුළුවන් නම් හොයලා කියන්න බලන්න. දැන් අච්චු පොතේ තියෙන එක හොයලා කියන්න බලන්න. කොහොම වර නැගෙන අනුප්‍රාස රසයේ තියෙන කවියක් හෝ මොකක් හරි කොටසක්. කවිවල තමයි අනුප්‍රාසය තියෙන්නේ ගොඩක්. හොයාගත්තේ නෑ. මේදී සන්නන් සිහින් ගෙන්දි සෙවනලු වැලි තෙලෙන සන්නන් ඔන්න බලන්න සන්නන් එතන අනුප්‍රාසය තෙන් රන් රසය එතන තියලාදී ඊට පස්සේ මෙච්චරයි. මෙච්චර හොයන්න තියෙන්නේ මේක. එහෙම ලේසියෙන් හොයන්නත් බෑනේ. පොත දීලා තියෙන විදිහ හැටියට. හරි. එහෙනම් ඔන්න ලියා ගන්න. එකම වචනයක් කමා එකම ශබ්දයක් එකම වචනයක් එකම ශබ්දයක් එක තැන වර නැගීම අනුප්‍රාස රසයයි. එක තැන වර නැගීම අනුප්‍රාස රසයයි. උදාහරණයක් විදිහට ලියා ගන්න. දිය ගොස පළ කරමින් සපමිනි කියන කවිය. දිය ගොස පළ කරමින් සපමිනි කියන කවිය උදාහරණය වලට දාගන්න. ලියාගත්තා නේද? ලියාගත්තා නේද? ලියාගත්තද? ඔව් සර්. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මොකක්ද? බලන්න ඊට පස්සේ අපිට තියෙන්නේ මොකක්ද කියලා. යන්න රක් ගාලා ඉතින්. මොකද ඊට පස්සේ තියෙන්නේ? අහලා තියෙනවද මොකද්ද? උත්ප්‍රේක්ෂාව. උත්ප්‍රේක්ෂාව කියන්නේ මොකක්ද? දන්නේ නැහැ. උත්ප්‍රේක්ෂාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නැද්ද? උත්ප්‍රේක්ෂාව කියලා කියන්නේ යම් කිසි අප්‍රාණික වස්තුවකට ප්‍රාණයක් ලබා දීම. අජීවී වස්තුවකට සජීවී බවක් ලබා දීම. ඕක හොඳටම සිද්ධ වෙලා තියෙනවා වස්සාණීය කවි පන්තියේ සහ ගංගාවේ සංගීතයේ කවි පන්තියේ. උත්ප්‍රේක්ෂාව. අජීවී වස්තුන්ට සජීවී බවක් ඇති කිරීම. දැන් මේකේ මේ ගංගාවේ සංගීතයේ ගඟක් ගැන කියන්නේ. මේ ගඟ හිතන්න පුළුවන්. ගඟ කතා කරනවා වගේනේ මේක ලියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ගඟක් කතා කරන්නේ නැහනේ. නමුත් ගඟට ජීවයක් ලබා දීලා තියෙනවා. සැඟවෙමි, එබෙමි, නිසසල වෙමි, සසල වෙමි. උත්තම පුරුෂ මේ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් මේක ලියලා තියෙන්නේ. බලන්න. ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණේ සැඟවෙමි, එබෙමි, උත්තම පුරුෂ දෘෂ්ටි කෝණේ සැඟවෙමි, එබෙමි, නිසසල වෙමි, සසල වෙමි. ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි. මී අගට ඇවිල්ලා තියෙන උත්තම පුරුෂ. ඒ කියන්නේ එයා කියන්නේ ඒක. කවදා කොතැනකදී හෝ මහ මුහුදු හිමි
හමු වුණු කෙනෙහි මා සතු බරව ඔහුට දෙමි. මෙතන මේ මුහුදු හිමි, මහ මුහුදු හිමි, මුහුද ස්වාමි පුරුෂයෙක් කරලා. මුහුද ස්වාමි පුරුෂයෙක් බවට පත් කරලා. ඒ කොහොමද? මුහුද ස්වාමි පුරුෂයෙක් බවට පත් කරලා තියෙන්නේ එතනදී ඔන්න ඔය උත්ප්‍රේක්ෂාව භාවිතා කරලා. මුහුද කියන අජීවී වස්තුවට මුහුදු හිමි කියන වචනේ යොදලා එයා මොකද කරලා තියෙන්නේ? අජීවී මුහුදට සජීවී බවක් ආරෝපණය කරලා තියෙනවා. සජීවී බවක් ආරෝපණය කරලා තියෙනවා. ඊට පස්සේ මී අඹ කිරල මාදන් ගෙඩි ලදරු ගියේ. මී අඹයි කිරලයි ගෙඩි මාදන් ආදී ගෙඩි ලදරු වියේ. අනේ පොඩි ළමයි වගේ. අර මේ ගස්වල තියෙන ගෙඩි වලට අජීවී වස්තුන්ට සජීවී බවක් ඇති කරලා දීලා තියෙනවා. පුංචි මාදන් ආදී ගෙඩි පොඩි කාලේ ගැට අපි කියන්නේ ගැට කියලා. අන්නේ ගැට කාලේ තියෙන ගෙඩි වලට එයා දීලා තියෙනවා ලදරුවෝ කියලා. හරි ලස්සනට උත්ප්‍රේක්ෂාව ඉදිරිපත් කරලා තියෙනවා. මේ බලන්න මිනිසුන් යෝරු වල යන අඩි සද්දෙන් ලය යට සසල බව මින්මතු නොනැගෙද්දෙන් ගඟකට තියෙනවද පපුවක් හදවතක් කියලා දෙයක් නැහැ. ගඟක් කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම ගලාගෙන යන එකක් විතරයි. නමුත් ගඟට හදවතක් තියෙනවා. හදවතක් තියෙන ජීවයක් තියෙන දෙයක් බවට පත් කරලා තියෙනවා මෙතනින්. ලය යට සසල බව මින්මතු නොනැගෙද්දෙන් මේ ගඟ කතා කරන්නේ. අන්න බලන්න කොච්චර ලස්සනට ජීවයක් එකතු කරලා තියෙනවද මේ අජීවී ගඟ කියන වස්තුව. අජීවී වස්තුන්ට සජීවී බවක් එකතු කිරීම තමයි උත්ප්‍රේක්ෂාව කියලා කියන්නේ. එහෙනම් ඔන්න ලියා ගන්න. උත්ප්‍රේක්ෂාව කියන එකෙන් ඉස්සරහට ලියා ගන්න. අජීවී වස්තුන්ට සජීවී බවක් එකතු කිරීම. අජීවී වස්තුන්ට සජීවී බවක් ලබා දීම. අජීවී වස්තුන්ට සජීවී බවක් ලබා දීම උත්ප්‍රේක්ෂා රසයයි. නැත්නම් උත්ප්‍රේක්ෂාවයි. මහ මුහුදු හිමි කියන එක. මහ මුහුදු හිමි කියන එක ලියා ගන්න උදාහරණයක් විදිහට. ඊට පස්සේ තවත් උදාහරණයක් දාගමු අපි. තවත් උදාහරණයක් දාගන්න. පුලන්දා ඔය කිම්ද මල්වරව ඉල් මහට. පුලන්දා ඔය කිම්ද මල්වරව ඉල් මහට. පුලන්දා ඔය කිම්ද මල්වරව ඉල් මහට. ඕනනම් දාගන්න තව එකක් තියෙනවා. ඔය දෑල දොඩමලුයි. ඔය දෑල. මොකද්ද මේ ඔය දෑල කියන්නේ? ඔය කියන්නේ ඔය දන්නවනේ වතුර ගලාගෙන යන ඔය ගඟ වගේම අනිත් එක ඔයේ දෙපැත්ත ඔයේ ඉවුරු දෙක තමයි ඔය දෑල කියලා කියන්නේ. අපි ඒක කතා කරමු මේ පාඩම කතා කරනකොට. ඔයේ ඉවුරු දෙකට තමයි ඔය දෑල කියලා කියන්නේ මෙතන. ඒ ඔයේ ඉවුරු දෙක රහස් කියන්න. දොඩමළු වෙන්න කියන්නේ හිමීට කතා කරන්නේ දොඩමළු වෙනවා කියන්නේ. අන්න ඒක. අන්න ඒ වගේ. ඕන එකක් දාගන්න. ලියාගත්තද? ඔව් සර්. සර්. හරි. ඊළඟට අපිට තියෙන්නේ මොකද්ද? හොඳ මේ. මොකද්ද? මොකද්ද? එලි සමය. මොකද්ද මේ එලි සමය නැත්තම් එලි වැට කියලා අපි කියන්නේ? ඔන්න ඕක නම් දන්නවා. කියන්න ටක් ගාලා. මොක දන්නවද? කවියක මුලැමැද අග එකම අක්ෂරයෙන් ඉවර වෙන. ඔව්. කවියක මුල හෝ මැද ඒ වචන එකම අක්ෂරයකින් ඉවර වෙලා තියෙනවා නම් හැම පදයකම පදවල ඒ වචන බලන්න අවසානයේ දැන් මේ බලන්න නවතා ගිගිරියේ ඔන්න යේ යකට.
අසන ලෙස සිත් පිරියේ අන්න ආයත යේ අගට ආවා. කැරකන් බිහිරියේ අන්න යේ අගට ආවා. කරත වෙන ගායනා සරියේ අන්න යේ අගට ආවා. හැම එකේම යේ අගට ඇවිල්ලා තියෙනවා. අප බෝ සතුන් මිස අනස ආවා. අනෙකෙකු නොම අසන ලෙස ආංශ ආවා. සුර රජ සිට අහස අනස ආවා. තතක් සිඳුවයි කීයේ එවිගස බලන්න ඔය එලිසමේ දක්ෂ කවියෙකුට මේ කවියොන්ගේ එක්තරා විශේෂී ගුණයක් තමයි මේ එලිසමේ රකින්නවා කියන්නේ. එලිසමේ රැකලා යම් කිසි කවියක් නිර්මාණය කරන්න වාක්කෝෂය හොඳ වෙන්න ඕන. නිසදැස් ලියයි හැමෝම නමුත් එලිසමය සහිත කවියක් ලියන්න හරි අමාරුයි. මොකද වාක්කෝෂය හොඳට තියෙන්න ඕනේ. ඒ වගේම අර්ථවත් වචන තියෙන්නත් ඕනේ. අර එකම අකුරක් අගට එන්නත් ඕනේ. හරි අමාරු වැඩක්. ඒ වුණාට දක්ෂ කවියෝ ඒක කරනවා. බලන්න මේ ගුත්තිල මහසිපි සක්දෙව් බසින් සැතපි මින්දින මෙයි දැපි බමර තත පළමුවෙන් සිඳපි බලන්න ඔක්කොටම පී අගට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ නම් ඔන්න ලියා ගන්න එලිසමය නැත්නම් එලිවැට කවිවල තමයි එලිසමය කොහොමද තියෙන්නේ. කවියක අවසාන අවසානයේ සෑම පදයකම ඇත්තේ එකම අකුර නම් එය එලිවැට රැකීමකි. දැන් ඔය මම අවසානයේ කියලා දුන්නේ ඔයාලට ඔය මට්ටමින් ඉගෙන ගත්තාම ඇති. නමුත් ඒ ලෙවල් වලට යනකොට ඔයාලා ඉගෙන ගන්නවා නොනිම් එලිවැට කියලා එකක් තියෙනවා. නොනිම් එලිවැට කියලා. ඒ කියන්නේ කවියක මුලක් තියෙනවා ඔය වගේම එලිවැට රැකීමක්. අගක් තියෙනවා. එතකොට ඒක ඉවරයක් වෙන්නේ නැහැ. දිගට යනවා. එතකොට ඒකට කියනවා නොනිම් එලිවැට කියලා. මේ තියෙන්නේ බැඳි දන මන වැයු මෙහි ඇදුරෝයා විඳි සත්සර වෙන සර මදුරෝයා රැඳි සතොසින් සැනහුණු ඉඳුරෝයා වැදි දන්න සිරිගත්තු යකිඳුරෝයා බලන්න බැඳි විඳි රැඳි වැදි ඔක්කොගෙම දියන්නෙන් ඉවර කරලා තියෙනවා. ඉස්සරහට තියෙන මේ පද ඔන්න නොනිම් එලිවැටක් කියනවා ඒක. හැදිලි. දැන් ඔයාලා එහෙනම් එලිසමේ කියන එක ලියාගත්තා. උදාහරණයක් විදිහට දාගන්න ඔය මොකක් හරි කවියක් කමක් නැහැ. එලිසමේ රැකලා තියෙන මොකක් හරි කවියක්. ලේසි වලට මතක තියාගන්න ලේසි කවියක් ලියාගන්න. උදාහරණයක් විදිහට ලියලා ඉවරලා කියන්න. හරි සර්. හරි. ඊළඟට අපිට සසින්දු ඊළඟ මේවා එක අරන් දෙන්න පිටුව. නෑ සටහන් එක නෙමෙයි අනිත් එක. හරි. ඕකනේ දැන් අපිට ලියන්න තියෙන්නේ විචාරේ 10:04යි. පොඩ්ඩක් මහන්සිත් ඇතිනේ දැන් ලියලාම දැන් ආයෙත් විචාරයක් ලියන්න ගත්තොත් එහෙම පන්තියත් එපා. ඒකින්ද පොඩ්ඩක් කතාවක් බහක් කරලා ඉවර වෙලා අපි ඊට පස්සේ යමු. දැන් මේ ළමයි මම දැන් දන්නේ මේ සතර කම්මන්ත්‍රණයේ පාඩම කියන්නේ මොකක්ද? මේ සතර කම්මන්ත්‍රණයේ පාඩමේ විචාර ප්‍රවේශය ලියන්නේ කොහොමද? ඒ මොකවත් මන් දන්නේ නැලු. හරිද? මන් දන්නේ නැලු දැන්. දැන් ඔයාලා මට
කියලා දෙන්න ඕනේ මේ සතර කම්මන්ත්‍රණයේ පාඩමේ තියෙන විශේෂතා. මං අහනවා මං දන්නේ නැහනේ. මං ඔයාලගෙන් අහලා තමයි දැනගන්න හදන්නේ දැන්. ඒක නිසා ඔන්න දැන් මම ප්‍රශ්න ටික අහනකොට ඔයාලා ඔන්න මට කියලා දෙන්න ඕන. හරි. අනේ මේ සතර කම්මන්ත්‍රණයේ පාඩම අඩංගු වෙන්නේ මොකේද? මං දන්නේ නැහැ. 550 මොකේද අඩංගු වෙන්නේ? 550 ජාතක පොතේ හරි. එතකොට හරි. 550 ජාතක පොත ලියුනේ මොන යුගයේද දන්නේ නැහැ නේද? කුරුණෑගල යුගයේ කුරුණෑගල යුගයේ. එතකොට මොකද්ද සියවස? 14 වෙනි සියවස. මොකද්ද සියවස? 14 වෙනි සියවස. එතකොට ඒ කාලේ රජතුමා කවුද? 4 වෙනි පණ්ඩිත පරාක්‍රම බාහු රජතුමා. 4 වෙනි පණ්ඩිත පරාක්‍රම බාහු රජතුමා. එතකොට මේකට අනුග්‍රහය දැක්ුවේ සලාවත ජයපාල මැතිතුනේ. නෑ වීරසිංහ පතිරාජ. වීරසිංහ පතිරාජ. හරි. එතකොට මේකට මූලාශ්‍ර කරගත්තේ පාලි ධම්මපදට්ට කතාවනේ. නෑ පාලි ජාතකට්ට කතාව. පාලි ජාතකට්ට මම දන්නේ නැහැ නේ. ඉතින් ඒකනේ මම ඔයාලගෙන් අහන්නේ. හරි. පාලි ජාතකට්ට කතාව. හරි. එතකොට දැන් මේ 550 ජාතක පොත කුරුණෑගල යුගයේදී මොකද්ද උනේ? මොකක් බවට පත් උනේ? වැඩ නැහැ. ඒක ඔයාලා දන්නේ නැහැ. සිංහලයට පරිවර්තනය වුණානේ. හරි. එතකොට මට කියන්න එහෙනම් මේ සිංහල ජාතක කතා පොත මුල් කෘතියේ ඍජු පරිවර්තනයක් නේද? මුල් කෘතියේම ඍජු පරිවර්තනයක් නෑ. එහෙනම් ඍජු පරිවර්තනයක් නෙවෙයි නේ. හරි. එතකොට මේකේ අඩංගු කතා ගාන කීයද? 550යි. නේ? නෑ 547යි. ඇයි එහෙනම් 550යි කියන්නේ? ආසන්න ගානට වටේලා. ආසන්න ගානට වටේලා. හරි. එතකොට මේකේ નિયમિત ආකෘතියක් තියෙනවා නේද? નિયમિત ආකෘතියක් තියෙනවලු නේද? මොකක්ද දන්නේ ඒ ආකෘතිය? මම දන්නේ. වර්තමාන කතාව, අතීත කතාව, සමෝදාන. වර්තමාන කතාව, අතීත කතාව, සමෝදාන. ඒ ටිකද? ඔව්. හරි. දැන් මම මතක තියාගන්න ඕනේ මේ ටික නේ. මම විභාගෙ ලියන්නත් එපා. අවසානයේ දෙසැම්බර් මම ලියන්නත් එපා. හිඳා මම ඔයාලගෙන් අහලා දැනගන්න. හරි කොහොම හරි. දැන් මේක ආශ්‍රයෙන් ලියවිච්ච තවත් ග්‍රන්ථ තිබ්බලු. මට කියන්නකෝ බලන්න ඒක ආශ්‍රයෙන් ලියවිච්ච කාව්‍ය ග්‍රන්ථ, සිව්පද කාව්‍ය ග්‍රන්ථ 3ක් විතර කියන්න බලන්න. ඔයාලා දන්නව නම් කියන්න. ඔයාලා දන්නේ නැත්නම් ඉතින් මට දන්නේ නැහනේ. මම දන්නෙත් නැහැ. සිව්පද කාව්‍ය ග්‍රන්ථ. ගුත්තිල කාව්‍ය, මොදේද? කාව්‍ය සේකරය, කාව්‍ය කුසජාති කාව්‍ය. අවිශේකරේ මොක මෙයාලා දන්නෙත් නැද්ද කොහෙද? අවිශේකරේ කොහෙද තියෙන්නේ? කාව්‍යශේකරේ ගී කාව්‍ය. සිව්පද කාව්‍ය. සිව්පද කාව්‍ය මොනවද? කියන්නේ කුස, ගුත්තිල, වෙස්සන්තර, නිමි අන්න ඒවා ටික මතක තියාගන්න. ඒවා ඔක්කොම සිව්පද. එතකොට මට කියන්න ගී කාව්‍ය මොනවද කියලා? මම දන්නේ. ගී කාව්‍ය සසඳාවත, මෝදේවදාවත, කෞසිලුමින. හරියට හරි. කෞසිලුමින. හරි. ඊට පස්සේ ජාතක කතා. කාව්‍යශේකරය සිව්පද කාව්‍යයක් නේ. ඔව් කාව්‍යශේකරය සිව්පද කාව්‍යයක්. කෞසිලුමින මොකක්ද එතකොට? කෞසිලුමින දී කාව්‍ය. ගී කාව්‍ය. සසදාවත දී කාව්‍ය. කාව්‍ය. මොදේවදාවත
කාව්‍යයක්. එතකොට ජාතක කතා ලියුණානේ. ජාතක කතා ටිකක් කියන්න බලන්න මට. එළු මම දන්නේ මංගාව මන්ති ජාතකය ආ ආ උම්මංග හරි ජාතකය හරි මණ්ඩාව ඒ ටික ඇති ඒ ටික ඇති මට කියන්නකෝ මේ දැන් මේ සතර කම්මන්ත්‍රණයේ පාඩම තියෙන්නේ මොන ජාතක කතාවේද උම්මංග ජාතකය උම්මග්ග ජාතකයේ උම්මග්ග ජාතකයේ තියෙන්නේ මේ කාගෙනද වෙස්සන්තර ගැන නේද උම්මග්ග ජාතකයේ තියෙන්නේ මහෞෂධ පඬිතුමාගේ මහෞෂධ පඬිතුමා ගැන හරි මහෞෂධ පඬිතුමාගේ මොකක් ගැනද තියෙන්නේ ඒකේ බුද්ධි මහිමය බුද්ධි මහිමය ගැන හරි එතකොට දැන් මේ ජාතක කතා පොතේ තියෙන දීර්ඝතම ජාතකය මේ ඒ වාණිජ ජාතකයනේ මංග ජාතකය. හරි එතකොට දැන් මේ සතර කම්මන්ත්‍රණයේ පාඩමේ සතර කම්මන්ත්‍රණය කරන්නේ කවුද? මහෞෂධ පඬිතුමා සහ වේදේහ රජතුමා. නේ? නෑ කේවට්ටාචාර්ය හා එහෙනම් කේවට්ටාචාර්ය චූලනී බ්‍රහ්මදත්ත රජුරු හා කේවට්ටාචාර්ය හරි එතකොට ඊට පස්සේ මේකේ ඉන්න චරිත ටික පොඩ්ඩක් කියන්න බලන්න මට ප්‍රධාන චරිත ටික පොඩ්ඩක් කියන්න බලන්න මට මම කේවට්ටාචාර්ය දන්නේ ඒකයි මම අහන්නේ ඖෂධ පඬිතුමා. ඖෂධ පඬිතුමා දාපෝතකයා මම කියන්නම්කෝ මම මේ පොත දිබ්බා මගේ දැන් මම මේ පොත බලාගෙන කියන්නම් ඔයාලට මේ ඔයාලත් දන්නේ නැහැ වගේ මට වෙන විදිහට චූලනී බ්‍රහ්මදත්ත රජතුමා කේවට්ට බමුණා මහෞෂධ පඬිතුමා වේදේහ රජතුමා ගිරාපෝතකයා සේනක පඬිතුමා ඒ වගේ කට්ටිය ඉන්නවා මේකේ පුරාවට හලතා දේවිය අවුද ඊට පස්සේ හරි එදා පොඩ්ඩක් කේස් එකක් ගියේ අමරාදේවිය හලතා දේවියයි අමරාදේවිය කියන්නේ මහෞෂධ පඬිතුමාගේ බිරිඳ හලතා දේවිය කියන්නේ බ්‍රහ්මදත්ත රජතුමාගේ අම්මා හරියට හරි අම්මා දැන් ඔයාලා මට කියලා දුන්නා බොහොම හොඳයි thank you දැන් අපි ਵਿਚාරේ ලියන්න ගමු නේද ගමුද හා සර් හරි ආසත් ඇතිනේ දැන් හුඟ කාලෙකින් ਵਿਚාරයක් ලියන්නත් නැතුව ඇති මං හිතන්නේ නේද එහෙම බෑ දැන් මේ ටියුට් එකේ තියෙනවා සම්පූර්ණ ਵਿਚාර සියලුම පාඩම් වලට විචාර තියෙනවා හැම පාඩමක් කියලා දීලා ඉවර වෙලා මම මේ ටියුට් එකේ තියෙන එක විචාරයක් ඔයාලව ලියවනවා ඊට පස්සේ මේ අපි පේපර් කරනකොට ඔයාලා විචාර මට එවන්න ඕනේ ඔයාලා ලියලා හරි මම මේ ටික ඔයාලව ලියවනවා පේපර් කරනකොට මට එවන්න ඕනේ මම බලලා කොහොමද කියලා ඔයාලට කියන්න දැන් ඔන්න ප්‍රශ්නේ හොඳට කියවන්න ඕනේ විචාරක ලියන්න කලින් ප්‍රශ්නේ හොඳට කියවන්න ඕනේ හාස්‍යයෙන් හා උපහාසයෙන් යුක්තව කේවට්ට බමුණාගේ චරිතය නිර්මාණය කර ඇති අන්දම පාඩම ඇසුරින් විමසන්න. මම ඔයාලට කිව්වා නේද මේ කේවට්ටයා තුලින් මුළු මහත් බමුණු සමාජයේම උපහාසයට ලක් කරලා තියෙනවා කියලා මේක තුල. මම ඔයාලට කිව්වද නැද්ද? කිව්වා. ඉතින් මේ කේවට්ට බමුණා දැන් ඔයාලට ඔය කේවට්ට බමුණ ආශ්‍රිත වේ hina යන පොඩ්ඩක් සිද්ධි ටිකක් මතකද බලන්න. දැන් ඔන්න කේවට්ට බමුණ ගැන ඉස්සෙල්ලාම හඳුන්වලා දෙන්නේ කොහොමද? ඌ තුමු නුවණැත්තාහ වියත්තාහ. ඒ රජුරවන්ට කේවට්ට නම් බමුණු කෙනෙක් අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරන්නාහ ඌ තුමු නුවණැත්තාහ වියත්තාහ. ගත්තු ගමම්ම මිනිසයා මහලු නාකි මිනිසෙක් කියලා දැන්. අන්න එතනත් උපහාසයක් තියෙනවා. ඊට පස්සේ මේකේ පුරාවටම කේවට්ටයට හොඳට බැනලා තියෙනවානේ. හොඳට බැනලා තියෙනවා. මේ අවිරූපී අඥාන මෝඩ මහල්ල එහෙම ගොඩාක් බැනලා තියෙන. මේදී නැවත අඥාන වූ බමුණු කියන්නේ නැවත අඥාන වූ බමුණු මහලු බමුණු කියන්නේ බලන්න එතනක් තියෙනවා. ඊට පස්සේ හොඳ මේක තමයි
සාල්ලිකලාලා පාත්‍රට බානා කෙනෙකුන් මෙන් මොකද්ද කළේ? කේවට්ටයා හිස වර්චස් පිටක් එලා. අන්න ඒ ටික හොඳට මතක තියාගන්න. ඕක අනිවාර්යෙන් ලියන්න පුළුවන් මේ විචාරේ. මොකද ඒක උපහාසයක්නේ. ඒක අපහාස කිරීමක්නේ. ඒ කේවට්ටයාගේ ඒ කූට උපක්‍රමය හෙලා දැකීමක්. තමයි එතනදී ඒ ගිරාපෝතකයා විසින් කරපු දේ තුලින් ඉස්මතු කරලා තියෙන්නේ. ඊට පස්සේ ආයේ අන්න අර කේවට්ටයා මෙන්න මෙතන තියෙන්නේ මේ මහෞෂධ පඬිතුමා එක්ක ධර්ම යුද්ධයේදී මෙන්න මේ ධර්ම යුද්ධය ඉවර වෙලා ඔය මූණේ ලේ පෙර මං කිව්වේ දිව්වා කියලා. දුවනකොට පස්සෙන් යනකොට මොකද කිව්වේ? මේ තියෙන්නේ පස්සෙන් යනකොට ඒ ගොවියාපුත් මාණික්‍ය රත්නයකින් මා වංචා කොට පීයයි නොයෙක් කාරණා කියා ගිවිස්සවා තමා වසඟ කොට එසේ මිදී තුන් යොදුනක් පලා ගිය ඒසා මහත් සේනාව රඳවා නැවත ගෙන අවුත් පළමු පරිද්දෙන්ම වටලා ගත එක් පස් මිටක්වත් දැමුයේ වීනම් අඟල් 3 පුරාගෙන අටලොස් රියන් පෞර පිට බුදුරජාණන් නැවත එපමණ ගොඩ කරවන්නටත් වඩා ඇතිවන්නේය. ඒ එසේමයි තිලෝ ගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම අයි අන්තිමට දැන් මේ මෙතන තියෙන්නේ ඊතා අලජ්ජ වූ දුෂ්ට වූ කේවට්ටයා ඊතා අලජ්ජ වූ දුෂ්ට වූ කේවට්ටයා අසු නැගී කටින් ලේ දම දමා නලලේ ලේ පිස පිස දිවන්නේය. බමුණු මහල්ල තෝ ධර්ම යුද්ධය කෙරිමි කියා ගොස් තොට මුණුබුරු තරම් නැති ඊතා බාල තැනැත්තෙක් වැඳ පීය. මේ මිනිස්ය ලෝකයේහි උපන් සත්වයන්ගෙන් ජඩ වූ යම් එකෙකු කළ මනා යම් නොකටයුත්තක් ඇතිනම් ඒ සියල්ල තා විසින් නොකළ මනා දෙයක් ඇද්ද? බලන්න කරපු මේ ලෝකේ මෝඩකම කියන එක සීමාවක් නැතුව තියෙනවා මිනිස්සු කරනවා. ඒ මෝඩකම් සේරම උඹ කළා නේද කියලා කේවට්ටයකින් අහනවා. හරි උපහාසාත්මක විදිහට ඒක අහනවා. ජඩය කියලා කියන්නේ කොළ පවිටු දුෂ්ට අධර්මිෂ්ඨ වූ නිකෘෂ්ඨ වූ අනාචාර ස්වરૂප ඇති අවලක්ෂණ වූ අඥාන බමුණු මහල්ල. බලන්න ළමයි කොච්චර අපහාස නින්දා පරිභවයක් කරලා තියෙනවද එතනම කියලා. බලන්න කොහොම කියන්නේ කොළ පවිටු දුෂ්ට අධර්මිෂ්ඨ වූ නිකෘෂ්ඨ අනාචාර ස්වરૂප ඇති අවලක්ෂණ වූ අඥාන බමුණු මහල්ල. සිත් නේද ළමයි? එහෙම බැලලා තියෙනවා. අපි එන විචාරට යමු. ඔන්න එහෙනම් ලියන්න ඉස්සෙල්ලාම අපි මං කිව්වේ විචාරයක් ලියනකොට ඉස්සෙල්ලාම එහෙනම් මොකද්ද ලියන්නේ? විචාරයක් ලියනකොට ඉස්සෙල්ලාම ලියන්නේ අපි ඔන්න ඉගෙන ගත්තා දැන්. මොකද්ද? විචාරයක ඉස්සෙල්ලාම ලියන්නේ මොකද්ද? ප්‍රවේශය විචාර ප්‍රවේශය. කොහොම හොඳයි. හරි. එහෙනම් ඔන්න ලියන්න පටන් ගමු. මගේ අරුණොත් මගෙන් අනිවාර්යෙන් අහන්න. මොකද මේක මං හිත දෙන්නේ. හරි අහලා හරි මට කියලා දෙන්න පුළුවන්. මගේ අරුණොත් අනේ අහන්න. මම මේ පොත් බලාගෙන ඔයාලට මේ නිකන් කවුද වගේ පොත් බලාගෙන මේ කවුරුවත් ලියපුවා මං කියන්නේ මං දැන් මගේ මේ මනසට එනේවා තමයි ඔයාලට කියන්නේ. ගිය අවුරුද්ද කට්ටියටත් එහෙමයි ලියුවේ. ඔයාලටත් එහෙමයි ලියවන්නේ. මොකද මේ හැම අවුරුද්දෙම එකම ਵਿਚාරය ලියලා එහෙම බෑ. වාක්කෝෂයක් තියෙනවා. ඔයාලා ਵਿਚාරය ලියනකොටත් මේක කටපාඩම් කරන් ගිහින් ලියන්න එපා. ඔයාලගේ වචන දාලා ලියන්න. අන්න ඒකටයි මම මේ හිත දෙන්නේ. නැත්තම් මටත් පුළුවන් ඔය තියෙනවා පොත් තියෙනවා ඕනේ තරම් ਵਿਚාරය එහෙම බලලා දෙන්න පුළුවන්. ඒ වුණාට මම එහෙම කරන්නේ මං හිත දෙන්නේ. ඔන්න එන ලියන්න. 14 වන සියවසේ කෙටි රුලකින් පටන් ගන්න මතක ඇතුව 14 වන සියවසේ කුරුණෑගල යුගයේ 14 වන සියවසේ කුරුණෑගල යුගයේ 4 වන පණ්ඩිත පරාක්‍රම බාහු රජ දවස 4 වන පණ්ඩිත පරාක්‍රම බාහු රජ දවස
මෙන්න මේ වගේ කෙටි රූල් එකකින් පටන් ගන්නී. ඔන්න වගේ කෙටි රූල් එකකින් පටන් ගන්න ඕනේ. ලිය ඉවර නම් කියන්න මම ඔයාලා ලියනකන් ඉන්නේ. හරිද? හරි සර්. හරි රජ දවස වීරසිංහ ප්‍රතිරාජ වීරසිංහ ප්‍රතිරාජ වීරසිංහ ප්‍රතිරාජ නම් ඇමතිවරයාගේ අනුග්‍රහයෙන් නම් ඇමතිවරයාගේ අනුග්‍රහයෙන් පන්සිය 50 ජාතක පොත සිංහලයට පරිවර්තනය කර ඇත. 550 ජාතක පොත සිංහලයට පරිවර්තනය කර ඇත. ලිව්වද? ලිව්වද? ඔව් සර්. ඊට පස්සේ පාලි ජාතකාර්ථ කතාව පාලි ජාතකාර්ථ කතාව මූලාශ්‍ර කොටගෙන පරිවර්තනය වූ මෙය මුල් කෘතියෙහි ඍජු පරිවර්තනයක් නොවේ. 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 ජාතක කතා 547ක් අඩංගු ජාතක කතා 547ක් අඩංගු සිංහල 550 ජාතක පොතේ මතක ඇතුව එක ලියන්න සිංහල කියන එක. සිංහල 550 ජාතක කතාවන්ට වර්තමාන කතාව, අතීත කතාව සහ සමෝදානය ලෙස නියමිත ආකෘතියක් ඇත. නියමිත ආකෘතියක් ඇත. නියමිත ආකෘතියක් ඇත. වර්තමාන කතාව, අතීත කතාව හා සමෝදානය ලෙස නියමිත ආකෘතියක් ඇත. ඊට පස්සේ මුවදෙව්දාවත, සසඳාවත, කවුසිළුමිණ. මුවදෙව්දාවත, සසඳාවත, කවුසිළුමිණ.
ජාතක කතා ඇසුරින් රචිත ගී කාව්‍ය වේ. ජාතක කතා ඇසුරින් රචිත ගී කාව්‍ය වේ. ගී කාව්‍ය වේ. කුස ජාතකය, නිමි ජාතකය, කුස ජාතක කාව්‍ය කියලා. කුස ජාතක කාව්‍ය, නිමි ජාතකය, ගුත්තිල කාව්‍ය, ගුත්තිල කාව්‍ය ආදිය. ගුත්තිල කාව්‍ය ආදිය. ගුත්තිල කාව්‍ය ආදිය. ගුත්තිල කාව්‍ය ආදිය. කුස ජාතක කාව්‍ය, නිමි ජාතකය, ගුත්තිල කාව්‍ය ආදිය මේ ඇසුරින් ලියවුණු මේ ඇසුරින් ලියවුණු මේ ඇසුරින් ලියවුණු මේ ඇසුරින් ලියවුණු සිව්පද කාව්‍ය ග්‍රන්ථ වන අතර සිව්පද කාව්‍ය ග්‍රන්ථ වන අතර එළු උමංගාව, උම්මග්ග ජාතකය ආදිය. එළු උමංගාව, උම්මග්ග ජාතකය ආදිය මෙහි අඩංගු ජාතක කතාවේ. ආදිය මෙහි අඩංගු ජාතක කතාවේ. මෙහි අඩංගු ජාතක කතාවේ. ලියාගත්තද? මගහැරුණද? ලියාගත්තද ළමයි? ඔව් සර්. හරි. ඊට පස්සේ සිංහල 550 ජාතක පොතේ අඩංගු සිංහල 550 ජාතක පොතේ අඩංගු දීර්ඝතම ජාතක කතාව වන්නේ සිංහල 550 ජාතක පොතේ අඩංගු දීර්ඝතම ජාතක කතාව වන්නේ උම්මග්ග ජාතකයයි. උම්මග්ග ජාතකයයි. උම්මග්ග ජාතකයයි. උම්මග්ග ජාතකයේ ලිවීමේ ප්‍රධානතම අරමුණ උම්මග්ග ජාතකයේ ලිවීමේ ප්‍රධානතම අරමුණ වී ඇත්තේ මහෝෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය කියාපෑමටයි. බුද්ධි මහිමය කියාපෑමයි. මහෝෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය කියාපෑමයි. ලිව්වද? ලිව්වද? ඔව් සර්. හරි. සතර කම්මන්ත්‍රණය පාඩම තුල එන
සතර කම්මන්ත්‍රණය පාඩම තුල එන කේවට්ට බමුණාගේ චරිතය ඉතා උපහාසාත්මක ජනක ලෙස උපහාසාත්මක ලෙස කියලා ලියන්න. උපහාසාත්මක ලෙස නිර්මාණය කිරීමට කතුවරයා උත්සුක වී ඇත. ලිව්වද? හරි. දැන් ඔන්න විචාර ප්‍රවේශය ඉවරයි. අපි ඊළඟ ඡේදයට යනවා. අතරි දෙනවද? මාංශිද? ගැටලුද? මොකක් හරි? නෑනේ. අවුලක් නෑනේ. අවුලක් නෑ නේද? හරි. එහෙනම් අපි ඊළඟ ඡේදයට යමු. කෙටරුලකින් පටන් ගන්න ඊළඟ ඡේදේ. නැත්නම් රුලක් ඇරලා හරි කමක් නැහැ. ගැටලුවක් නැහැ. පටන් ගන්න. අපි ඉස්සෙල්ලාම තියෙන උදාහරණය මෙන්න මෙහෙම ගමු. උද්ෘත ඇතුලේ ලියන්න. උද්ෘත උඩුකමා ඇතුලේ ලියන්න මතක ඇතුව විභාගයට ගිහිල්ලත් විචාරයක් ලියනකොට ඔයාලා පුරුදු කරගන්න මේ විරාම ලක්ෂණ අනිවාර්යෙන් යොදන්න. මොකද මේ විරාම ලක්ෂණ යොදන්නේ නැතිකම නිසා තමයි ගොඩක්ම විචාර වලට ලකුණු අඩු කරගන්නේ. උද්ෘත පාඨ දාන්නේ නැහැ. උද්ෘත පාඨ වලට මේ උඩුකමා දාන්නේ නැහැ. පෙරලිකම ඒවා දාන්නේ නැහැ. ඊපස්සේ තිත් තියන්නේ නැහැ අවසානයේ. අවසානයේ තිත තියන්නේ නැහැ. ඔය වගේ දේවල් නිසා ඔයාලගේ විචාරේ ලකුණු අඩු කරගන්න එපා. කමා දාන තැන්වල කමා දාන්න. වගේ උපුටලා දක්වන ඒ වගේ උපුටා ගැනීම ලකුණු දාන්න. හරි. ඊට පස්සේ ඔන්න දැන් උපුටා ගැනීම ලකුණු ඇතුලේ මතක ඇතුව දාගන්න. ඒ රජ්ජුරුවනට එතනින් නම් ලියන්න. ඒ රජ්ජුරුවනට කේවට්ට නම් බමුණු කෙනෙක් අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරන්නාහ. දෙන්නෝට දිගට දෙන්නේ. ඔයාලා විභාගෙන් ලියනකොට ඌතුමෝ නොනැත්තා වියත්තාහ කියලා දාලත් ඒ වට්ටයාගේ මෙහෙම අංග මේ චරිතේ ලක්ෂණ කියලා දාන්න පුළුවන්. මම මේවලට විග්‍රහයතුව දෙන්න ඕන හින්දායි මෙහෙම දිගම මේකම දෙන්නේ. ඒ රජුරවන්ට කේවට්ට නම් බමුණු කෙනෙක් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාහ. ඊතක් ඌතුමෝ නොනැත්තාහ කමා වියත්තාහ. පෙරලිකමා වහන්. ඒ රජුරවන්ට කේවට්ට නම් බමුණු කෙනෙක් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාහ. ඌතුමෝ නොනැත්තාහ වියත්තාහ. කලබලයක් නැහැ. හිමීට ලියා ගන්නකො බලන්න. හරියට අකුරු ටික විරාම ලක්ෂණ එහෙම යොදලා. කලබලයක් නැත්තේත් නෑ. භාගයක් තියෙන්නේ. පැය භාගයයි තියෙන්නේ. ලිවද? ඔව්. හරි ළමයි. දැන් එහෙනම් ඒකේ යටි ලියා ගන්න ඒකේ
මේවා එක කේවට්ට බමුණාගේ චරිත ලක්ෂණ කේවට්ට බමුණාගේ චරිත ලක්ෂණ චරිත ලක්ෂණ ඉහත ආකාරයෙන් පෙන්වා දෙන නිර්මාණකරුවා ආරම්භයේදීම කේවට්ටයාගේ ස්වරූපය උපහාසයෙන් ඉදිරිපත් කරයි. ආරම්භයේදීම කේවට්ටයාගේ ස්වරූපය උපහාසයෙන් ඉදිරිපත් කරයි. ලිව නේද? කේවට්ටාචාරී තෙමේ නුවණ ඇති මුදු මහලු අයෙක් බව උක්ත පාඨයේ සරල අර්ථයයි. එමගින් කේවට්ටාචාරීගේ චරිතය උපහාසයකට ලක් කිරීමක් සිදු කර ඇති බව කිව හැකිය. එමගින් කේවට්ටාචාරීගේ චරිතය උපහාසයකට ලක් කර ඇති බව කිව හැකිය. මේ කවුරු හරි අනේ මේ කරුණා කරලා ගෲප් එකට මේ අද ලියපු ਵਿਚාරේ දැන් ඔය ලියන ਵਿਚාරේ ලියලා අහවර වුණාට පස්සේ අනේ දාන්න මේ ගෲප් එකට. හරිද? මොකද මේ අද එන්න බැරි වෙච්ච සමහරව ඉන්නවා, ක්ලාස් වැටිච්ච කට්ටිය ඉන්නවා. මට පෞද්ගලිකව මැසේජ් දාලා තිබ්බා. මං ඉතින් මගේ නෝට් එකක් තිබ්බනම් මං දානවා. මගේ නෝට් එකක් නැහැ නේ. මම මේ හිතෙන් දෙන්නේ ආත්මාර්ථකාමී වෙන්න එපා. හැමෝම එක ගොඩ යන්න ඔයාලා ගෲප් එකට දාන්න. ඔය ලියන ਵਿਚාරේ හැමෝම දැම්මත් කමක් නැහැ. මොකද හැමෝගෙම එතකොට මට බලා ගන්නත් පුළුවන් අත්තකුරු කොහොමද හැදෙන්න ඕනේ, මේවා කොහොමද කියලා. හැමෝම දාන්නකො. ලිව්වද?
ලිව්වද? ලියවිරද? ඔව් හරි. Okay. ඊළඟට සර්. හරි. ඊළඟට අපි ඊළඟ උදාහරණය ලියමු. උදාහරණ අපි 3ක් විතරක් ලියමු. උදාහරණ 3ක් විතර ලියමු. ගොඩාක් ලියන්නත් වෙලත් යනවනේ. ඒක නිසා සාල් එක ලාලා පාතට බානා කෙනෙකුන් මෙන් සාල් එක ලාලා පාතට බානා කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිස වර්චස් පිටක් හෙලා කේවට්ට බමුණා හිස වර්චස් පිටක් හෙලා මතක ඇතුව පෙරලිකම ඇතුළේ ලියන්න. සාල් එක ලාලා පාතට බාන කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිස වර්චස් පිටක් හෙලා හෙලා කියන එකෙන් විතරක් නවත්තන්න එතනින් වහන්න ඇති. සාල් එක ලාලා පාතට බාන කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිස වර්චස් පිටක් හෙලා පෙරලිකම වහන්න. ඊට පස්සේ ලියන්න උපහාස ජනක උපමාවක් භාවිත කොට උපහාස ජනක උපමාවක් භාවිත කොට ගිරාපෝතකයා කේවට්ට බමුණාගේ හිසට ගිරාපෝතකයා කේවට්ට බමුණාගේ හිසට මල පහ කළ ආකාරය උක්ත පාඨයේ අදහසයි. උක්ත පාඨයේ අදහසයි. අප්‍රසන්න සිදුවීමක් එවැනි අප්‍රසන්න සිදුවීමක් කේවට්ටාචාරීට සිදු වූ බව පෙන්වා දෙන නිර්මාණකරුවා එවැනි අප්‍රසන්න සිදුවීමක් කේවට්ටාචාරීට සිදු වූ බව පෙන්වා දෙන නිර්මාණකරුවා උත්සාහ දරන්නේ කේවට්ටාචාරී සහ චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් අතර සිදු වූ දුෂ්ට සතර කම්මන්ත්‍රණය හෙලා දැකීමක් බව කිව හැකිය. කේවට්ටාචාරීගේ චරිතය ලෝභ දුෂ්ට තණ්හා සහගත
මහල්ලෙක් ලෙස මහල්ලෙක් ලෙස මහල්ලෙක් ලෙස මහල්ලෙක් ලෙස මෙම පරිච්ඡේද පුරාවටම වරින් වර ඉදිරිපත් කර ඇත. එමගින් පෙන්වා දිය හැක්කේද කේවට්ට බමුණාගේ චරිතය උපහාසයෙන් යුතුව නිර්මාණය කර ඇති ආකාරයයි. උපහාසය කියන්නේ ළමයි තේරෙනවනේ ඔයාලට. උපහාසය කියන්නේ මෙතන නිකන් ආව චාටර් කරලා වගේ තියෙන්නේ. උපහාසය කියන්නේ චාටර් කරලා නිකන් ආව නිකන් පහලට ඇදලා දාලා නිකන් බලු කරලා තියෙන එක. අන්න ඒකයි සරලවම හේවට්ටාචාරී කියන චරිතය විහිළුවකට ලක් කරලා තියෙන්නේ. හරි. ලියාගත්තද? ළමයි ලියාගත්තද? මගරුණාද ලියාගත්තද? ඔව් සර්. හරි. ඊට පස්සේ අපි එනම් මේ ආමසානික ධර්ම යුද්ධයේ තියෙන එක ලියමු. පවිටු දුෂ්ට අධර්මිෂ්ඨ වූ නිකෘෂ්ඨ වූ මේක පෙරලිකම ඇතුලේ කෙටි රූලකින් ලියන්න. නැත්නම් රූලක් ඇතුළේ හරි කමන්නේ මේක ලියන්න. කොළ කියන එකේ නම ලියන්න. කොළ පවිටු දුෂ්ට අධර්මිෂ්ඨ වූ නිකෘෂ්ඨ අනාචාරී ස්වરૂප ඇති අවලක්ෂණ වූ අඥාන බමුණු මහල්ල. අය කියන්නම් මම පොතේ තියෙනවා බලාගෙන ලියන්න. 15 පිටුවේ අන්තිම ඡේදේ කොළ පවිටු දුෂ්ට අධර්මිෂ්ඨ වූ නිකෘෂ්ඨ අනාචාර ස්වરૂප ඇති. කොළ පවිටු දුෂ්ට අධර්මිෂ්ඨ වූ නිකෘෂ්ඨ අනාචාරී ස්වરૂප ඇති අවලක්ෂණ වූ අඥාන බමුණු මහල්ල. පෙට්ටිකම වහන්න. හරිද? ලියාගත්තද? ලියාගත්තද ළමයි? ඔව් සර්. හරි. ඊට පස්සේ ලියන්න එක යටින් ඉහතින් දැක් වූ ආකාරයට කේවට්ටයා ධර්ම යුද්ධය පරාජය වූ විට ඔහුට සියල්ලෝම බැන වදිති. පෞකාර දුෂ්ට අධාර්මික නිකෘෂ්ඨ
निकृष्ट अनाचारी अनाचारी विरूपी කැත අවලක්ෂණ මෙතන තියෙන්නේ විරූපී ඌ මෝඩ මෝඩ බමුණු මහල්ල මෝඩ බමුණු මහල්ල ආදී ලෙසින් කේවට්ටාචාරීන්ට නේක විද වූ අපහාසයන් සිදු කර කේවට්ට බමුණාගේ චරිතය උපහාසයට ලක් කිරීමට නිර්මාණකරුවා දැඩි වෑයමක් දරා ඇති වග පෙන්වා දිය හැකිය. ධර්ම යුද්ධයේදී මහෝෂධ පඬිතුමාට කේවට්ට බමුණා වැඳීම තුලින්ද ඔහුගේ චරිතය උපහාසයකට ලක් කර ඇති බව ඍජුවම කිව හැකිය. හරිද? ලිව්වද? ඔව් සර්. හරි. දැන් එහෙනම් අපි උද්දෘත ටික ලියලා ඉවරයි. 3ක් ලිව්වනේ. උද්දෘත ටික ලියලා ඉවරයි. දැන් අපි ඊට පස්සේ අවසාන ඡේදයට යන්නේ. කෙටි රුලකින් පටන් අරන් ලියන්න. උක්ත උදාහරණයන්ට අනුකූලව ඉඩ ඇති මං හිතන්නේ නේ. ඉඩ ඇති. උක්ත උදාහරණයන්ට අනුකූලව පෙන්වා දිය හැක්කේ 14 වන සියවසේ කුරුණෑගල යුගයේ 14 වන සියවසේ කුරුණෑගල යුගයේ සිංහලයට පරිවර්තනය වූ
550 ජාතක පොත තුල 550 ජාතක පොත තුල 550 ජාතක පොත තුල 550 ජාතක පොත තුල අඩංගු උම්මග්ග ජාතකයේ සතර කම්මන්ත්‍රණය කොටසේදී අඩංගු උම්මග්ග ජාතකයේ සතර කම්මන්ත්‍රණය කොටසේදී සතර කම්මන්ත්‍රණය කොටසේදී සතර කම්මන්ත්‍රණය කොටසේදී කේවට්ට බමුණාගේ චරිතය කේවට්ට බමුණාගේ චරිතය කේවට්ට බමුණාගේ චරිතය උපහාසාත්මකව ඉදිරිපත් කර ඇති බවත් උපහාසාත්මකව ඉදිරිපත් කර ඇති බවත් උපහාසාත්මකව ඉදිරිපත් කර ඇති බවත් එමගින් නිර්මාණකරුවා මගහැරුණොත් කියන්න එමගින් නිර්මාණකරුවා පාඨක සිත් තුළ යම් රසයක් උද්දීපනය කර ඇති බවත්ය රසයක් උද්දීපනය කර ඇති බවත්ය ලිව්වද මගහැරුණද ලියාගත්තද ලියාගත්තා සර්. ලියාගත්තා ඉවරද ලියාගෙන ඔක්කොම හැමෝම ඔව් සර්. හරි දැන් අපි විචාර ලියලා ඉවරයි ඕක නැවත වතාවක් කියවන්න ගෲප් එකකට දාන්න ලියපු එක කට්ටියට බලා ගන්න දැන් අපි ආයෙත් මුලින් ඉඳන්ම මතක් කරගෙන එමු අද කතා කරපු ටික වෙලාවක් ටිකක් ගිහින් තියෙන්නේ අපි මුලින් ඉඳන්ම කතා කරගෙන එමු ඉස්සෙල්ලාම මම කිව්වා දැන් මම ඕන ටග් ගාලා අහනවා ටග් ගාලා උත්තර ටික දෙන්න ඕනේ ඔයාලා ලියපු නෝට් එකත් එක්ක බලාගෙන ඉස්සෙල්ලාම මම කිව්වා විචාරයක් කියන්නේ මොකද්ද කියලා විචාරයක් කියන්නේ මොකද්ද සරලව කියන්න විචාරයක් කියන්නේ මොකද්ද සරලව කියන්න කිසියම් කලා නිර්මාණයක් පිළිබඳව එහි කිසියම් කලා නිර්මාණයක් හැඳින්වීම කිසියම් කලා නිර්මාණයක් පිළිබඳව හැඳින්වීම ඒකනේ සරලව කිව්වොත් හරි ඊට පස්සේ මට කියන්න බලන්න විචාරයක තිබිය යුතු කොටස් තුනක් අපි ඉගෙන ගත්තා විචාරයක තිබිය යුතු කොටස් තුනක් ඉගෙන ගත්තා දැන් ඔයාලට විචාර ලියනකොටත් පැහැදිලි වෙන්න ඇති
මොනද කොටස් තුන පළවෙනි කොටස මොකද්ද? ප්‍රවේශය විචාර ප්‍රවේශය. දෙවෙනි කොටස මොකද්ද? උපුටා ගැනීම සහ අන්තර්ගතය අන්තර්ගතය. ඊට පස්සේ අන්තිම එක මොකද්ද? අවසාන ඡේදය අවසාන ඡේදය. හරි. ඊට පස්සේ මට කියන්න ඔයාලා ඊට පස්සේ අපි ඉගෙන ගත්තා විචාරයක තිබිය යුතු අපි විචාරයක් ලියනකොට නැත්තම් වර්ණනා කරන්න ඕනේ දේවල්. විචාරයක වර්ණනා කරන්න ඕනේ දේවල් පිළිබඳව ඉගෙන ගත්තා. ඉස්සෙල්ලාම අපි ඉගෙන ගත්තා මොකද්ද? සරල බස්නාහාර සරල බස්වහාර. ඊට පස්සේ ඉගෙන ගත්තා මොකද්ද? උපමා උපමා ඉගෙන ගත්තා. යමක් යමකට උපමා සූචක නිපාතයක් භාවිතයෙන් සමාන කිරීම. ඊට පස්සේ ඉගෙන ගත්තා රූපක රූපකයක් කිව්වේ උපමා සූචක නිපාත භාවිතයකින් තොරව යමක් යමකට සමාන කිරීම. පැහැදිලි. ඊට පස්සේ ඉගෙන ගත්තා ස්වභාවෝක්ති කිව්වේ මොකද්ද? ඇදී ඇත්සැටියෙන්ම පෙන්ලා දුන්නා. අතිශයෝක්ති කිව්වේ මොකද්ද? ඇති දේ වඩාත් තියනටත් වඩා විශාල කරගන්න වැඩියෙන් පෙන්වලා දුන්නා. තියෙන දේ කියනටත් වඩා වැඩියෙන් පෙන්වලා දුන්නා අතිශයෝක්තියේදී. ඊට පස්සේ මොකද්ද අපි කතා කළේ? අනුප්‍රාසය කිව්වේ මොකද්ද? එකම වචනය එක ළඟ වර නැගීම. එකම වචනය එකම ශබ්දය එක ළඟ වර නැගීම. ඒ කියන්නේ නැවත නැවත පැමිණීම. ගිය මතකයිනේ? හරි. ඊට පස්සේ උත්ප්‍රේක්ෂාව කිව්වේ මොකද්ද? උත්ප්‍රේක්ෂා රසය කිව්වේ මොකද්ද? යම් කිසි අජීව වස්තුවකට සජීව බවක් කිරීම හරියට හරි. යම් අජීවී වස්තුවකට සජීවී බවක් ආරෝපණය කිරීම. ඊට පස්සේ අපි කතා කරා අවසානයේ එලි සමය. මොකක්ද එලි සමය කිව්වේ? කවියක අග එකම අකුරෙන් අවසන් වෙලා තියෙනවා නම් පද හතරම අන්න එලි සමය කියලා කිව්වා. නේද? ඊට පස්සේ අපි මොකද්ද කතා කරේ? විචාරේ අපි ලිව්වේ නේද? විචාරේ ලිව්වා නේද? විචාරේ ලිව්වා නේද අපි දැන්? ඊට මේ කතා කරලා ඉවරලා විචාරේ ලිව්වනේ. හරි. ඊට පස්සේ අර අපි ඉස්සෙල්ලා කතා කරා ඊට පස්සේ විචාරේ ලියනකොට ඒ විචාරේ අවශ්‍ය ප්‍රවේශය පොඩ්ඩක් මම මතක් කරලා දුන්නේ. මට මතක නැහැ කියලා හිතන් මේ ඒ විචාර ප්‍රවේශය වලට මතක් කරලා දුන්නා. පාඩම ගිය සතියේ පාඩම නැවත මතක් කිරීමක් කළේ. එහෙනම් අදට අපි පාඩම අහවර කරනවා. ඔයාලා මේ කරන ඒවා හොඳට පාඩම් කරගන්න කියන්නේ මේවා ටික ඔයාලගේ ඇහැට හුරු කරගන්න. මේ දෙන ටියුට් ඔයාලා මේ ලියන ඒවා හොඳට ඇහැට හුරු කරගන්න. ඇහැට හුරු කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් වෙනවා පේපර් එකේට මෙහෙම ප්‍රශ්න ආවහම මේක දුන්නා මේක මතකයි කියලා ටක් ගාලා උත්තරේ ලියන්න. ඕනනම් මේ පාර විභාගයට ඔයාලා කරලා බලන්නකො මේ වාර විභාගයේදී කරලා බලන්න මේක පොඩ්ඩක් ඇහැට උරු කරගෙන ගිහින් බලන්න මේව මතක වෙනවා ඔයාලට ලියන්න. ඊට පස්සේ අපි ලබන සතියේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මං හිතනවා ලබන සතියේ අපි ගියොත් හොඳයි කියලා ව්‍යාකරණ පාඩමකට. අපි යමු ලබන සතියේ අක්ෂර මාලාව පළවෙනි පාඩම ඒක ඉවර කරලා ඒකට නම් මම සාමාන්‍යයෙන් ටියුට් එකක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ටියුට් එකක් අනිත් පරණ කට්ටියට ටියුට් ලැබිලා ඇති. ඒ කට්ටිය එහෙමම ටියුට් එක තියාගන්න. මොකද ඔයාලා අතින්ම ලියවන්න ඕනේ අක්ෂර මාලාව. ඒකින්ද මම ටියුට් එකක් ගහන්නේ නැහැ. ඒකට ඉතුරු ඒවාට ටියුට් ගහලා දෙන්නම්. බය වෙන්න එපා. අක්ෂර මාලාවට මම ටියුට් එකක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාලට ලබන සතියේ අක්ෂර මාලාව පිළිබඳව මම පැහැදිලි විස්තරයක් අක්ෂර මාලාවේ මූලාරම්භයේ ඉඳන්ම කොහොමද මේක භාෂාව ගොඩ නැගුණේ තැන ඉඳන්ම මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. එහෙමනම් තව දන්න අයවත් දැනුවත් කරන්න අපේ පන්තිය ගැන ආත්මාර්ථකාමී වෙන්න එපා. ළමයි හැමෝම එක්ක ගොඩ යන්න ඔයාලගේ යාළුවන්වත් අපිත් එක්ක එකතු කරව ගන්න. මේ ක්ලාස් එකලත් බලන්න ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් ඉතින් අද අපේ පන්තිය අවසන් කරමු. එහෙනම් හැමෝටම ආයිබෝවන් සුබ රාත්‍රියක්. ආයිබෝවන් සර්. හරි සුබ රාත්‍රියක්.